ආයුබෝවන් අද අපි සාකච්ඡා කරන්නේ නවවෙනි ඒකකය වන සුදජීව විද්‍යාව ඒකකයට අදාළ නිපුණතා මට්ටම 9.1.2 යටතේ තියෙන ඉගෙනුම් ඵල යටතේ ඊට අදාළ කොටස් පිළිබඳව අපි විස්තරාත්මක සිද්ධාන්ත අධ්‍යයනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මං හිතනවා අපේ දුව පුතාලා තම නිවසේ සිට මේ පාඩම් මාලාවට දැන් ඔයාලා සූදානම් ඇති කියලා. අපි බලමු මෙතනදී පළමුවෙනින්ම ඉස්සල්ලාම අපි බලමු මෙතනදී මොනවද මේ කොටස් පිළිබඳව ඉගෙනුම් ඵල යටතේ අපට කතා කරන්න තියෙන්නේ කියන එක පිළිබඳව. අපිට ඉස්සල්ලාම තියෙනවා සුදු ජීවීන් පිළිබඳ අධ්‍යයනයේදී භාවිතා වන විද්‍යාගාර ශිල්ප ක්‍රම. අපි මෙතනදී විශේෂයෙන්ම සලකනවා අපි මෙතනදී කල්පනා කරන්න ඕනේ අපි ඇයි මේ සුදු ජීවීන් කියන කොටස විද්‍යාගාරයක් තුල අධ්‍යයනය කරන්න අපි භාවිතා කරන්නේ මොකද? ඒක පොඩ්ඩක් මනසේ රඳව ගන්න. හිතන්න, කල්පනා කරන්න. ඇයි මේ සුදු ජීවීන් විද්‍යාගාර තුල විද්‍යාගාර ශිල්ප ක්‍රම භාවිතා කරමින් අපි අධ්‍යයනය කරන්නේ මොකද කියන එක පිළිබඳව මනසේ රඳවගෙන මේ කොටස් පිළිබඳව අපි විස්තරාත්මක අධ්‍යයනයකට දැන් සූදානම් වෙමු. අපි බලන්න මෙතනදී පළමුවෙන්ම සුදු ජීවීන් වගා කිරීම සඳහා අවශ්‍ය වන රෝපණ මාධ්‍ය විද්‍යාගාර තුල සකස් කර ගැනීම අපි කරනවා. ඊළඟට දෙවෙනි එක මෙතනදී අපේ තියෙන්නේ රෝපණ මාධ්‍ය සහ වෙනත් උපකරණ ජීවාණුහරණයක් කරනවා. එතකොට මේක පියවරෙන් පියවර යන්න ඕනේ. අපි රෝපණ මාධ්‍ය සකස් කරගන්නවා. අපි ඊළඟට ඒවා ජීවාණුහරණය කරනවා. මේ පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් කරනවා. ඊළඟට අපි මොකද කරන්නේ? සුදු ජීවීන් ආමුකුලනය කිරීම. ආමුකුලනය කිරීම කියන්නේ අපි මේ සුදු ජීවීන් කොහොමද රෝපණ මාධ්‍ය තුලට ඇතුළත් කරන්නේ? ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න තියෙනවා. ඊළඟට අපිට තියෙනවා බීජ ඖෂධය. මෙන්න මේක මගේ දුවලා පුතාලා හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ බීජ ඖෂධය කියලා කියන්නේ? සුදු ජීවීන් රෝපණ මාධ්‍යයක් තුලට ඇතුල් කළාට පස්සේ ඔවුන්ගේ වර්ධනයට ඔවුන්ගේ ප්‍රජනනයට අවශ්‍ය සුදුසු භෞතික තත්ත්ව ලබා දෙමින් සිදු කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ බීජ ඖෂධය කියලා. ඊළඟට අපි දන්නවා සුදු ජීවීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ. අපි අවසාන දේ තමයි මේ අය හඳුනා ගැනීම සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රධාන මාතෘකා පහ යටතේ අපට කතා කරන්න තියෙනවා විස්තරාත්මක අධ්‍යයනයක්. අපි දැන් බලමු මෙතනදී වීඩියෝ එකක්. ඒකෙන් අවබෝධ කරගන්න පුළුවන් අපි මොකද්ද මේ කරන්නේ කියන එක පිළිබඳව. හරි. දැන් අපි එතනදී අපි දැක්කා අපි මීට කලින් කියපු පියවරවන් අපි ඒ රූප රාමුවලදී අපි හොඳින් නිරීක්ෂණය කළා. ඔව් දුවේ පුතේ දැන් අපි බලමු ඊළඟට මේ සුදු ජීවීන් වගා කිරීම සඳහා අවශ්‍ය රෝපණ මාධ්‍ය විද්‍යාගාරය තුල අපි සකස් කරගන්නේ කොහොමද කියලා. විද්‍යාගාරයක් තුල අපි මේ රෝපණ මාධ්‍යයක් සකස් කරගන්න කුසලතා අපි වර්ධනය කරගන්න ඕනේ. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. අපි බලමු දැන් රෝපණ මාධ්‍යයක් කියන්නේ මොකක්ද කියන එක
පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සුද්ධ ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂක අඩංගු කෘතිම මාධ්‍යයක්. එතකොට මේක පරීක්ෂණාගාර තත්ත්ව යටතේ තමයි කරන්නේ. ඒක කෘතිම මාධ්‍යයක්. ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය සියලුම තත්ත්ව භෞතික රසායනික තත්ත්ව මේ මාධ්‍ය තුල තියෙනවා. ඊළඟට අපි බලමු මෙතනදී ඊළඟට අපිට තියෙනවා මේ සුද්ධජී අධ්‍යයනය සඳහා සුද්ධ ජීවීන් පරීක්ෂණාගාරයක් තුල වගා කළ යුතු වන්නේ මොකද? දැන් මෙන්න මේ ප්‍රශ්නෙට මොහොතක් හිතන්න. ඇයි සුද්ධ ජීවීන් පරීක්ෂණාගාර තුල වගා කරන්නේ? ඔය ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් ඔයාලා මෙනෙහි කරන්න ඕනේ. දැන් අපි දන්නවා අපේ පියවිහැට පෙනෙන මේ මහ විශාල ජීවීන් ශාක වෙන්න පුළුවන්, සතුන් වෙන්න පුළුවන්. අපි ඔවුන් විද්‍යාගාර තුලට ගෙනල්ලා අධ්‍යයනය කරන්නේ. අපි උදාහරණයක් විදිහට අලි, මුවන් අපි විද්‍යාගාර තුලට ගෙනල්ලා වගා කරලා අධ්‍යයනය කිරීමක් කරන්නේ නේ. ඔවුන්ගේ ස්වභාවික පරිසරය තුලම අපි අධ්‍යයනය කරනවා. නමුත් අපට සුද්ධ ජීවීන් මේ විදිහට ඔවුන්ගේ ස්වභාවික පරිසරයක් තුල අධ්‍යයනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? විද්‍යාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම යොදාගෙන අපි ඔවුන් විද්‍යාගාර තුල අධ්‍යයනය කරනවා. අපි බලමු ඒකට කදාලව. ඔන්න බලන්න සුද්ධ ජීවීන් යනු තනි ජීවියාව සැලකුව විට ඇසට පෙනෙන්නේ නැහැ. ඒතකොට සුද්ධ ජීවියෙක් කියලා කියන්නේ තනි ජීවීන් විදිහට බලපුවාම අපට ඇහැට පේන්නේ නැහැ. එහෙමනම් කුඩා සරල ජීවීන් මේ නිසා ඔවුන්ගේ ස්වභාවික පරිසරවල ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවල අධ්‍යයනය කරන්න බෑ. උදාහරණයක් අරගෙන අපි අපේ පස්නියඳියක් අරගෙන ශේෂ්ත්‍රයේ තියෙන පස්නියඳියක් අරගෙන පසේ ඉන්න සුද්ධ ජීවීන් අධ්‍යයනය කරන්න යන්න අපිට බෑ. අධ්‍යයනය කරන්න බෑ. මොකද පසේ ඉන්නේ මිශ්‍ර ගහන. පසේ බැලුවොත් දිලීර ඉන්නවා, බැක්ටීරියා ඉන්නවා, ප්‍රොටෝසෝවාෝ ඉන්නවා, ප්‍රොටිස්ටාවෝ ඉන්නවා, එක ඇල්ගී ආකාරයේ ඉන්නවා, මිශ්‍ර ගහන. ඒ හින්දා අපිට පසේ ඉන්න සුද්ධ ජීවීන් අධ්‍යයනය කරන්න බෑ. එතනදී අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ඒ අය වෙන් කරලා වෙනම රෝපණ මාධ්‍යවල වගා කරන්න. ඊළඟට අපි බලන්න රෝපණ මාධ්‍ය තුල භෞතික ස්වභාවය ගතොත් ද්‍රව හෝ ඝන ආකාර විය හැක. සාමාන්‍ය රෝපණ මාධ්‍යයක් ඝනීකරණය කිරීම සඳහා ඝනීකාරකයක් ලෙස ඒගා භාවිතා කරනවා. ඒක අපි කවුරු හරි දුවෙක් පුතෙක් අපෙන් ඇහැව්වොත් ඇයි මේ රෝපණ මාධ්‍ය තුලට ඒගා දාන්නේ? ඒගා දාන්නේ මාධ්‍ය ඝනීකරණය කරන්න. වෙන අපි දන්න ඝනීකාරකයක් සාමාන්‍යයෙන් නැහැ. රෝපණ මාධ්‍ය සඳහා භාවිතා වන සංඝටක රෝපණ මාධ්‍යයේ සංයුතිය ජීවි දර්ශය අනුව වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. රෝපණ මාධ්‍යයේ සංයුතියේ එකී තියෙන සංඝටක සුද්ධ ජීවි දර්ශය අනුව වෙනස් වෙනවා කියන්නේ අපි දිලීර වගා කරනවා නම් අපි ඒකට මාධ්‍ය ප්‍රධාන කාබනික ප්‍රභවය විදියට ගන්නෙ අර්ථාපල්. බැක්ටීරියා වගා කරනවා නම් අපි ගන්නෙ එක්ක ප්‍රෝටීන් තියෙන මාධ්‍යයක් හරක් මස් තම්බලා ඒකේ නිස්සාරකය අපි ගන්න. ඉතින් ඒ මාධ්‍ය සංයුතිය වෙනස් වෙනවා වගා කරන සුද්ධ ජීවි දර්ශය අනුව. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. රෝපණ මාධ්‍යයක තිබිය යුතු මූලික සංඝටක. මෙන්න මේක මගේ දුවලා පුතාලා හොඳින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ මූලික සංඝටක යටතට ඇතුළත් වෙනවා ඔන්න බලන්න කාබන් ප්‍රභවයක් තියෙනවා. අපි දන්නවා කාබන් ප්‍රභවය. ඒ කියන්නේ කාබන් ලැබෙන ප්‍රභවයක් තියෙන්න ඕනේ. ඒ කාබන් ප්‍රභවයේ විදිහට පිෂ්ඨය ග්ලූකෝස් වෙනත් කාබනික ආම්ලයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි අපි වගා කරන්නේ විෂම්පෝෂී සුද්ධ ජීවීන් නිසා අනිවාර්යෙන්ම කාබන් ප්‍රභවය කාබනික ද්‍රව්‍ය වලින් සපයන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද අපි වගා මාධ්‍ය තුල ප්‍රභා ස්වයංපෝෂීවත් රසා ස්වයංපෝෂීවත් සුද්ධ ජීවීන් වගා කරන්නේ. අපි භාවිතා කරන්නේම වගා කරන්නේම විෂම්පෝෂී. ඒ හින්දා අපි කාබන් ප්‍රභවය අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ශක්ති ප්‍රභවය. එහෙමනම් ශක්ති ප්‍රභවයක් අපි ලබා දෙන්න ඕනේ. ශක්ති ප්‍රභවය ලබා දෙන්නත් අපිට පුළුවන් ඒක කාබනික ශක්ති ප්‍රභවයක් අපිට ලබා දෙන්න. කාබනික ශක්තිය ඒක ග්ලූකෝස් හෝ සුක්‍රෝස් වලින්
ලබා දෙන්න පුළුවන්. එක ග්ලූකෝස් ලබා දීලා නැත්නම් සුක්‍රෝස් වලින් ඒ ශක්ති ප්‍රභවය ලබා දෙන්න පුළුවන්. ඊළඟට නයිට්‍රජන් ප්‍රභවය. අපි දන්නවා සුද්ධ ජීවීන්ට අනිවාර්යෙන්ම මේ නයිට්‍රජන් ප්‍රභවයක අවශ්‍යතාවය තියෙනවා. ඇයි මගේ දුවල පුතාලා හොඳින් තේරුම් ගන්න ඕනේ මේ හැම සුද්ධ ජීවියෙකුගේම සෛල තුල ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවාමයි. මොකද ප්‍රෝටීන් ඒ අයට අත්‍යවශ්‍යයි. ප්‍රෝටීන් තමයි එන්සයිම බවට පත් වෙන්නේ. ප්‍රෝටීන් තමයි සමහර වෙලාවට ඒ අය හදන ප්‍රතිජීවක බවට පත් වෙන්නේ. වෙනත් පරිවෘත්තික ද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඉතින් ඒ හින්දා නයිට්‍රජන් ප්‍රභවය අත්‍යවශ්‍යයි. ඉතින් නයිට්‍රජන් ප්‍රභවය ලැබෙනවා ක්‍රම දෙකකට. ඒක කාබනික නයිට්‍රජන් විදිහට ලැබෙන්න පුළුවන් මොනවද? ප්‍රෝටීන්, පෙප්ටෝන්, ඇමයිනෝ ආම්ල වලින්. ඒක අකාබනික විදිහට ලැබෙන්න පුළුවන් ඇමෝනියම් අයන නැත්නම් ලවණ විදිහට හෝ නයිට්‍රේට් අයන විදිහට. ඉතින් ඒ විදිහට තමයි නයිට්‍රජන් ප්‍රභවය ලැබෙන්නේ. අපි ඊළඟට බලමු. විටමින් වර්ග සහ වෙනත් කාබනික ද්‍රව්‍ය අපට තියෙනවා. විශේෂම විටමින් B1, B2, B6 වගේ ඒවා අවශ්‍ය වෙනවා. විටමින් අවශ්‍ය වෙනවා. ඒ වගේම khනිජ අයන, ඒ වගේම ජලය අපට වැදගත් වෙනවා මේ රෝපණ මාධ්‍ය සඳහා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු සුද්ධජීව විද්‍යා පරීක්ෂණාගාරවලදී භාවිතා වන රෝපණ මාධ්‍ය. අපි හොඳට තේරුම් ගන්න ඕනේ සුද්ධජීවීන් වගා කිරීම සඳහා අපි භාවිතා කරන ප්‍රධාන රෝපණ මාධ්‍ය වර්ග දෙකක් අපට අධ්‍යයනය කරන්න විෂය නිර්දේශයේ තියෙනවා. අපේ විෂය නිර්දේශයේ තුල අපට තියෙනවා සුද්ධජීවීන් වගා කරන රෝපණ මාධ්‍ය වර්ග දෙකක්. මොනවද මේ රෝපණ මාධ්‍ය වර්ග දෙක කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. බලන්න මේ රෝපණ මාධ්‍ය දෙක. එකක් තමයි පෝෂේගා මාධ්‍ය කියන එක. පෝෂේගා මාධ්‍ය. ඒකට අපි කියනවා නියුට්‍රියන්ට් ඒගා මීඩියා කියලා, කෙටියෙන් කියනවා එන්නේ කියලා. ඒ වගේම දෙවෙනි එක තමයි අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගා මාධ්‍ය, පොටේටෝ ඒගා මීඩියා කියලා. PDA කියලා අපි කියනවා. මෙන්න සුද්ධ ජීවීන් වගා කිරීම සඳහා අපි භාවිතා කරන ප්‍රධාන රෝපණ මාධ්‍ය දෙක. මේක හැබැයි මේ මාධ්‍ය දෙක, මොකද මේ මාධ්‍ය දෙක අපි වර්ග දෙකකට බෙදන්නේ දෙකක් විදියට සලකන්නේ මේවා සංයුතීන් වෙනස් නිසා. ඒක අවබෝධ කරගන්න ඕන. සංයුතීන් වෙනස්. මොකද මේ දෙක එකිනෙකට වෙනස්. ඒ නිසා අපි මේ දෙක පිළිබඳව අපට විස්තරාත්මක අධ්‍යයනයක් අපිට ඊළඟට කරන්න තියෙනවා. අපි බලමු ඒක පිළිබඳව. දැන් බලන්න පෝෂේගා මාධ්‍ය කියන එක. ඔය නියුට්‍රියන්ට් ඒගා මාධ්‍ය කියන එක පෝෂේගා මාධ්‍ය. සාමාන්‍යයෙන් මේ පෝෂේගා මාධ්‍යයක් භාවිතා කරන්නේ මගේ දුවේ පුතේ මොන වගේ සුද්ධ ජීවීන් වගා කරන්නද? ඔයාලා තේරුම් ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ මේ පෝෂේගා මාධ්‍ය යොදාගන්නේ බැක්ටීරියාවන් වගා කරන්න. හැබැයි ඒ බැක්ටීරියා විෂම්පෝෂී බැක්ටීරියා වෙන්න ඕනේ. කිසිම අවස්ථාවක ස්වයංපෝෂී බැක්ටීරියා නෙමෙයි, විෂම්පෝෂී බැක්ටීරියා වගා කරන්න පෝෂේගා මාධ්‍ය භාවිතා කරනවා. අපි ඊළඟට බලමු මොකද්ද මේ පෝෂේගා මාධ්‍ය පිළිබඳව අපට ඊළඟට තියෙන්නේ කියලා. මේ පෝෂේගා මාධ්‍යයේ සංයුතිය දැනගන්න ඕනේ. මේ සංයුතිය දැනගන්න ඕනේ මේ පෝෂේගා මාධ්‍ය. අර අපි කේක් එකක් හදනකොට ඒ කේක් එකේ තියෙන ද්‍රව්‍ය සංඝටක තියෙන්නේ. මෙන්න මෙච්චර පිටි ගන්න, මෙච්චර සීනි ගන්න කියලා. ඒ වගේ මෙන්න මේ පෝෂේගා මාධ්‍යෙත් සංයුතිය දැනගන්න ඕනේ. ඒ සංයුතිය දීලා තියෙනවා. හරක් මස් නිස්සාරකය ග්‍රෑම් 10ක්. හරක් මස් තම්බලා ඒවා අඹරලා ඒවා පොඩි කරලා ඒවා ගන්න ඒ නිස්සාරකය ග්‍රෑම් 10ක් ගන්න ඕනේ. පෙප්ටෝන් ග්‍රෑම් 10ක්. සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5ක්. පිරිසිදු ඒගා ග්‍රෑම් 15ක්.
ආශ්‍රිත ජලය මිලිලීටර් 1000ක්, ඒ කියන්නේ වතුර ලීටරයක් මිලිලීටර් 1000ක් කියන්නේ. අවසාන pH අගය 7.2යි. හැබැයි දුවේ පුතේ මේ pH අගය 7.2යි කිව්වම මේ අගය හරියටම මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා අපි ප්‍රශ්න පත්‍රයේ බලාපොරොත්තු වෙන්නේ හරියටම 7.2 කියලා ලියන්න. උදාසීන මාධ්‍යයක් හොඳයි. නියුට්‍රියන්ට් ඒ කියන්නේ පෝෂේගා මාධ්‍යයට උදාසීන තත්වයක්. ඒ කියන්නේ උදාසීන මට්ටම කියන්නේ 7, 7.1, 7.2 ඒ වගේ මට්ටමේ. ඔන්න පෝෂේගා මාධ්‍යයක් පිළිබඳ. ඊළඟට බලන්න ඊළඟට මේ පෝෂේගා මාධ්‍යෙම පොඩි වෙනසක් කරනවා අපි. දැන් ජීව විද්‍යාඥයින් මෙන්න මේ පෝෂේගා මාධ්‍යෙම පොඩි වෙනසක් කරනවා. ඒ වෙනසක් කරපුවාම අපි ඒකට කියනවා නියුට්‍රියන්ට් බෝත් මාධ්‍ය. මේ නියුට්‍රියන්ට් බෝත් මාධ්‍ය කියන එක බ්‍රෝත් මාධ්‍ය කියන එකේ පොඩි වෙනස මොකද්ද? අර ගණීකාරකයක් විදිහට ඒගා යොදන්නේ නැහැ. එච්චරයි. මොකද්ද තේරුම් ගන්න? ගණීකාරකයක් ලෙස ඒගා යොදන්නේ නැහැ. එතකොට මේක ද්‍රව මාධ්‍යයක්. පැහැදිලිවම මේක ද්‍රව මාධ්‍යයක්. හැබැයි මේ ද්‍රව මාධ්‍ය අපි භාවිතා කරලා වගා කරන සුද්ධ ජීවීන්ගේ අපි විශේෂ දෙයක් බලනවා. අන්නේ දේ බැලීම සඳහා තමයි මේ මාධ්‍ය අපි යොදාගන්නේ. මෙම මාධ්‍ය තුල සුද්ධ ජීවීන් රෝපණය කිරීමේදී අපට ඕනනම් ඒ මාධ්‍ය බෝතලයකට දාන්න පුළුවන්. ප්ලාස්කු නැත්නම් කුඩා පරීක්ෂණ නල බෝතල් ප්ලාස්කු මේවා පෙට්‍රි දීසි වලට දාන්නේ එකම මාත්. මොකද ඒගා දාලා ගණීකරණය කළොත් විතරයි පෙට්‍රි දීසි ගන්න. මේක ද්‍රව මාධ්‍යයක් විදිහට ගණීකාරකයක් යොදන්නේ නැති හින්දා අපි අර ප්ලාස්කු වගේ දේවල් තමයි බොහෝ වෙලාවට යොදන්නේ. ඉතින් මෙන්න මේ නියුට්‍රියන්ට් බ්‍රෝත් මාධ්‍ය මොන වගේ එකකටද ගන්න කියන එක අපි තේරුම් ගන්න ඕනේ. සමහර අවස්ථාවලදී සුද්ධ ජීවීන් වායු වර්ග නිෂ්පාදනය කරනවා. සමහර සුද්ධ ජීවීන් ඉන්නවා ඔවුන්ගේ පරිවෘත්තියේදී වායු වර්ග හදනවා. අන්නේ වායු වර්ග මොනවද? ඒ වායු වලින් ඇතිවන බලපෑම මොකද්ද? අන්නේ පිළිබඳව අපට අධ්‍යයනය කරන්න තියෙනවා නම් ඒ වායු නිපදවන සුද්ධ ජීවීන් අපි වගා කරන්නේ මොකේද? අර ගණීකරණය ඒගා මගින් ගණීකරණය නොකරන එවැනි මාධ්‍ය තුල. ඒක හොඳට මතක තියාගන්න. ඊට අමතරව ජීව රසායනික පරීක්ෂණ මගින් සුද්ධ ජීවීන් හඳුනා ගන්න තියෙනවා. දැන් යම් සුද්ධ ජීවියෙක් අපි දන්නේ නැහැ කවුද කියලා. ජීව රසායනික පරීක්ෂණ මගින් අපට එයා හොයාගන්න ඕන. අපි ඒ නිසා ඒ අවස්ථාවලදීත් ඒ වගේ නියුට්‍රියන්ට් බ්‍රෝත් මාධ්‍ය භාවිතා කරනවා. අපි ඊළඟට බලමු. අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝසේගා මාධ්‍ය. මෙන්න මේකේ තියෙනවා විශේෂත්වයක්. අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝසේගා මාධ්‍ය භාවිතා කරන්නේ මොන වගේ සුද්ධ ජීවීන්ටද? හොඳට මතක තියාගන්න ඕනේ. දිලීර. අපි දන්නා දිලීර කිව්වොත් සේරම විෂම්පෝෂී. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. දිලීර සියල්ලම විෂම්පෝෂී. එහෙනම් දිලීර වගා කරන්න තමයි මෙන්න මේ රෝපණ මාධ්‍ය භාවිතා කරන්නේ. දැන් දුව පුතා හොඳින් තේරුම් ගන්න ඕනේ මේ අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් මාධ්‍යෙත් මොනවාද සංයුතිය කියන එක. ඒකෙදී අපි ප්‍රධාන කාබන් ප්‍රභවයේ විදිහට අපි සංයුතිය ගත්තාම කාබන් ප්‍රභවයේ විදිහට අපට ලැබෙන්නේ අර්ථාපල්. අපට කාබන් ප්‍රභවයේ විදිහට අපට ලැබෙනවා අර්ථාපල්. ඒ අර්ථාපල් තම්බලා ගන්නවා ග්‍රෑම් 200ක්. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඊට පස්සේ අපට ශක්ති ප්‍රභවයේ ලැබෙනවා ග්ලූකෝස් වලින්. ග්ලූකෝස් ලැබෙනවා ග්‍රෑම් 20ක්. ගණීකාරකයක් විදිහට ඒගා ලැබෙනවා. අර වගේමයි ආසුත ජලයේ මිලිලීටර් 1000යි. අවසාන pH අගය 5.6යි. දැන් බලන්න මෙතනදී. අවසාන pH අගය 5.6යි. මේකෙත් pH අගය දැන ගැනීම අවශ්‍ය නැහැ. හැබැයි මතක තියාගත යුතුයි අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් මාධ්‍යයේ එක්තරා මට්ටමක අඩු pH අගයක් තුල තියාගන්න ඕන. අඩු pH අගයක් තුල තියා ගැනීම වැදගත් කියන එක ඔයාලා තේරුම් ගන්න ඕනේ. අපි එතකොට දැන් රෝපණ මාධ්‍ය වර්ග දෙකක් අපි කතා කරලා තියෙනවා. ඒ සංයුතීන් කතා කරලා තියෙනවා. ඒවා වගා කරන
සුද්‍රජීවීන් කවුද කියලා අපි අධ්‍යයනය කරලා තියෙනවා. අපි ඊළඟට බලමු. මෙන්න මේ තියෙන්නේ මේ මොකද්ද? මේක තමයි ඒගා කියන රෝපණය, ඒ කියන්නේ සුද්‍රජීවීන් රෝපණය කරන ගණීකාරක මාධ්‍ය. මේ රෝපණ මාධ්‍යයක් හදනකොට ඒගා අපට අවශ්‍යමයි. මේකේ තියෙන විශේෂ වැදගත්කමක්. කවුරු හරි අහන්න පුළුවන් දුවේ පුතේ ඇයි මේ ඒගා භාවිතා කරන්නේ? රෝපණ මාධ්‍යවලට ඇයි ඒගා භාවිතා කරන්නේ? ඒ ප්‍රශ්නට පිළිතුර මෙන්න. බලන්න. වගා මාධ්‍ය ගණීකරණය සඳහා ඒගා භාවිතා කිරීමට හේතු. එතකොට ඔයාලා පොඩ්ඩක් හිතන්න ඕනේ මේ රෝපණ මාධ්‍ය සඳහා ඒගා භාවිතා කරන්න හේතු. ගණීකාරකයක් විදිහට බලන්න. පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් වීම. ඒගා කියන්නේ පාරදෘශ්‍යයි. අපි කලින් දැක්කා. අපි මීට කලින් එකේ අපි දැක්කා. මේ බලන්න. මීට කලින් එකේ අපි දැක්කා මේ පාරදෘශ්‍ය මාධ්‍ය. මේක පාරදෘශ්‍යයි. හරි. ඉතින් අපි ඒක කලින් දැක්කා. ඊළඟට අපි දැක්කා සුද්‍රජීවීන්ට විස නොවන ද්‍රව්‍යයක්. සුද්‍රජීවීන් වගා කළා කියලා දිලීර වගා කළා කියලා ඒ කට්ටියගේ වර්ධනයට බාධාවක් වෙන්නෙම නැහැ. වර්ධනයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. විස නොවන එකක්. ඒ වගේම සෙන්ඩේට්ටාංශක 100ට වඩා අඩු උෂ්ණත්වවලදී ඒක ද්‍රව තත්ත්වේ. ඒ කියන්නේ සෙන්ඩේට්ටාංශක 90 95 100 වෙනකොට ඒක ද්‍රව තත්ත්වේ. ඊට වඩා අඩු උෂ්ණත්වවලදී ඒක ඝන තත්ත්වේ. ඒ වගේම පෝෂණ ක්‍රියාවලිය මගින් පහසුවෙන් බිඳ වැටෙන්නේ නැහැ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මේක පෝෂණ ක්‍රියාවලිය මගින්, ඒ කියන්නේ සුද්‍රජීවීන් විෂම් පෝෂීන් අපි වගා කරන්නේ. මේ විෂම් පෝෂීන් මේ ඒගා තමන්ගේ පෝෂණයට යොදාගන්නේ නැහැ. ඒ හින්දා වඩාත්ම වගා කිරීමේදී සුද්‍රජීවීන් වගා කිරීමේදී වඩාත්ම උචිත ගණීකාරකයක් විදිහට සුද්‍රජීව විද්‍යාඥයෝ, සුද්‍රජීව විද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයින් මේ සඳහා භාවිතා කරන්නේ ඒගා භාවිතා කරන්න හේතු තමයි මම මේ ඔයාලට පෙන්නලා දුන්නේ. අපි ඊළඟට බලමු රෝපණ මාධ්‍ය සහ වෙනත් උපකරණ ජීවාණුහරණය කියලා දේ. අද මෙන්න මේ මාතෘකාව හොඳට කල්පනා කරන්න. දුවලා පුතාලා අද හොඳට කල්පනා කරන්න මේ මාතෘකාව. රෝපණ මාධ්‍ය සහ වෙනත් උපකරණ ජීවාණුහරණය කිරීම. අපේ මාතෘකාව ජීවාණුහරණ ක්‍රමවේදයන්. අපි දන්නවා අද සමස්ත මිනිස් ජනගහනයම මෙන්න මේ මාතෘකාව පිළිබඳව සංවේදී වෙනවා. ජීවාණුහරණය අපි නිතරම අද කතා කරන මාතෘකාවක් ජීවාණුහරණය. වෙනදා අත් දෙක හොදන්නේ බත් කනකොට ආහාර ගන්නකොට විතරයි. අද හැම වෙලාවෙම අපි අත් හොදනවා. අපේ නිවෙස් ජීවාණුහරණය කරනවා. මුළුතැන් ඒ වගේම අපි අල්ලන අපි භාවිතා කරන උපකරණ සියලුම දේ ජීවාණුහරණය කරනවා. මේ ජීවාණුහරණය කියන දේ අද දවසේ අපි හැම කෙනෙක්ම ප්‍රායෝගිකව අත්දකින දෙයක්. එහෙමනම් මෙන්න මේක සුද්‍රජීව විද්‍යාවේදී අපට හරි වැදගත් මාතෘකාවක් බවට පත් වෙනවා. අපි බලමු මොකද්ද මේ ජීවාණුහරණයක් කියන්නේ කියලා. මොකද ප්‍රශ්න පත්‍රයේ මගේ දුවලා පුතාලා හොඳට මතක තියාගන්න ප්‍රශ්න පත්‍රයේ මේ ජීවාණුහරණය කියන පිළිබඳව නිතරම අහලා තියෙනවා. මේක අවුරුද්දක් කර අවුරුද්දක් බොහෝ වෙලාවට අහලා තියෙනවා. මේ ජීවාණුහරණය. ඒ තරම් මේක මාතෘකාව වැදගත්. එහෙම අහන්නෙත් කවදා හෝ මේක දෛනිකව හෝ වැදගත් වන දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපිට හැම මොහොතකම අවශ්‍ය වෙන දෙයක්. ක්‍රියාවලියක් බවට පත් වෙලා. අපි බලමු මොකද්ද ජීවාණුහරණය කියන්නේ. ජීවාණුහරණය කියන්නේ අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ සුද්‍රජීවීන් විනාශ කිරීමේ හා විවත් කිරීමේ ක්‍රමවේදය. අපි දන්නවා සුද්‍රජීවීන් නිපදවනවා ඔවුන්ගේ ඊළඟ පරම්පරාව ඇති කිරීමට අදාළ අන්තක් බීජාණු එන්ඩොස්පෝ කියන ඒවා. මෙන්න මේ අන්තක් බීජාණු කියන ඒවට කාලතරණය කරන්න පුළුවන්. කාලතරණය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අන්තක් බීජාණු ඇතුළත්ව
සියලුම වර්ධක අවස්ථා ඒ බීජාණුත් සුද්ධජීවීන්ගේ වර්ධක අවස්ථාත් සම්පූර්ණයෙන්ම මරා දමලා විනාශ කිරීමක් තමයි අපි ජීවාණුහරණයක් කියලා මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. එතකොට ජීවාණුහරණය කියන දේ පැහැදිලි. එතකොට ඔයාලන් ප්‍රශ්නයකට හැවුවොත් නිකාම ජීවාණුහරණය කිව්වාම ජීවීන් ඉවත් කිරීම විනාශ කිරීම ලකුණු දෙන්නේ නැත. එතකොට මේ ජීවාණුහරණයේ අර්ථ දැක්වීමේ නිවැරදි අර්ථ දැක්වීම තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මොකද ජීවාණුහරණයක් කරනවා කියලා එතන ඉන්න වර්ධක සෛල විතරක් අයින් කරලා හරියන්නේ නැහැ. ඔවුන් ඊළඟ පරම්පරාව ඇති කරන අන්තක් බීජාණුද ඇතුළත්ව සියලුම සුද්ධජීවී ආකාර එතනින් විනාශ කරලා අයින් කරලා දාන්න ඕන. ඊළඟට අපි බලමු සුද්ධජීව විද්‍යා කටයුතු වලදී ජීවාණුහරණයක් ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ ඇයි? දැන් අපිට අහනවා සුද්ධජීව විද්‍යා කටයුතු වලදී ජීවාණුහරණ ක්‍රියාවලියක් අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් මගේ දුවලා පුතාලා මොහොතක් හිතන්න. ඔයාලා විද්‍යාගාරයක් තුල සුද්ධජීවීන් වගා කරන්න යනවා. ඔයාලා සුද්ධජීවීන් වගා කරන්න යනවා. ඔයාලට ඕනේ මෙන්න මේ ඔයාලට අවශ්‍ය බැක්ටීරියා නැත්තම් දිලීර නැත්තම් ඊස්ට් මාධ්‍යයක් වගා කරන්න. ඒ ඝනයක් වගා කරන්න. එතකොට මේ අපට අවශ්‍ය ඒ සුද්ධජීවී ඝනය වගා කරන්න යනකොට ජීවාණුහරණය කියන ක්‍රියාවලිය අත්‍යවශ්‍යයි. එහෙම නැත්තම් එහෙම අදාළ නොවන සුද්ධජීවිනුත් ශේෂ්ඨයේ වගා වෙලා වර්ධනය වෙලා මොකද වෙන්නේ? අපි වගා කරන සුද්ධජීවීන්ට යම් යම් බලපෑම් ඇති වෙනවා. හරියට අපි කුඹුරක් කරනකොට අපේ ප්‍රධාන භෝගේ වී වලට අමතරව වල් පැලෑටි හැදුනාම අපේ ප්‍රධාන භෝගයට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා අපි වල් පැලෑටි නසනවා වගේ දෙයක්. ඒ වගේ දෙයක් තමයි මේ ජීවාණුහරණ ක්‍රියාවලියේදීත් කරන්නේ. එහෙනම් මෙන්න මේ සුද්ධජීව විද්‍යා කටයුතු වලදී ජීවාණුහරණයක් අවශ්‍ය වෙන්නේ මොකටද කියන එක බැලුවොත් හොඳට තේරුම් ගන්න සුද්ධජීවීන් සෑම පරිසරයකම ජීවත් වන නිසා ඔවුන් අන්වීක්ෂයයි අපට පේන්නේ. එතකොට ඔයාලා හොඳට තේරුම් ගන්න. මොකද්ද? සුද්ධජීවීන් හැම තැනම ඉන්නවා. හැම ස්ථානයකම ඉන්නවා. අපේ ඇඟේ ඉන්නවා, කටේ ඉන්නවා. ඒ වගේම පරිසරයේ පස මත ඉන්නවා, ද්‍රව්‍ය මත ඉන්නවා, හැම තැනම ඉන්නවා. ඉතින් ඒකත් අනිත් එක තමයි ඔවුන් අපට හැට පේන්නේ. ඒ හින්දා අපට ජීවාණුහරණයක් අවශ්‍යයි. එතකොට පළවෙනි එක ඒක තමයි. මොකද්ද? ඔවුන් පරිසරයේ සෑම ස්ථානයකම වාසය කරනවා. අනික අපට ඔවුන් ඉන්නවා කියලා පේන්නේ නැහැ. දෙවෙනි කාරණේ බලන්න. පරීක්ෂණ සඳහා භාවිතා කරන උපකරණ මත අදාළ නොවන සුද්ධජීවීන් ඉන්නවා. අපි කියමු අපි මේ පරීක්ෂණ රෝපණ මාධ්‍ය පිළියෙල කරන්න අපි උපකරණ ගේනවා. අපි උපකරණ ගේනවා. ඔවුන් ආක්‍රමණය කිරීම සඳහා උපකරණ ගේනවා. ඔන්න ඔය ඉන්න පුළුවන් අදාළ නොවන සුද්ධජීවී. ඒ හින්දා අපි ඒ අදාළ නොවන සුද්ධජීවීන් රෝපණ මාධ්‍ය තුලට ඇතුළු වීම වළක්වන්න අපි ජීවාණුහරණය කරන්න ඕන. අපි තුන්වෙනි කාරණේ බලමු. වගා මාධ්‍ය තුලට අදාළ නොවන සුද්ධජීවීන් ඇතුළු වීම නිසා අපගේ පරීක්ෂණවල තියෙන නිර්වද්‍යතාවය අඩු වෙනවා. එතකොට අපි දන්නවා අර අපි වගා කරනවට අමතරව අදාළ නොවන සුද්ධජීවීන් මේ මාධ්‍ය තුල හිටියොත් අපේ පරීක්ෂණවලට අපේ සුද්ධජීවීන් හරියට එක්ක වර්ධනය වෙන්නේ, ඔවුන් ප්‍රජනනය වෙන්නේ, ඔවුන්ගේ වර්ධක අවස්ථා, ඔවුන්ගේ හැඩයන් අපිට නිරීක්ෂණය කරන්න බැරුව යනවා. ඉතින් ඒ හින්දා අපට ජීවාණුහරණයක් ඕන. එබැවින් අදාළ නොවන සුද්ධජීවීන් ඇතුළු වීම වැළැක්වීම සඳහා ජීවාණුහරණය කිරීම අවශ්‍ය වෙනවා. එතකොට මගේ දුවලා පුතාලා මතක තියාගත යුතු කාරණයක් තමයි
ජීවාණු හරණයක තියෙන වැදගත්කම. ඇයි මේ ජීවාණු හරණයක් කරන්නේ කියලා ඇහුවොත් ඔන්න ඒකට දෙන පිළිතුර අපි පැහැදිලිව මෙතන තේරුම් ගත්තා. දැන් බලන්න ඊළඟට බලන්න මේ දැන් මෙතනදී බලන්න ජීවාණු හරණය හා සම්බන්ධව බලන්න අපිට තියෙනවා ජීවාණු හරණ ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ ජීවාණු හරණ ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට මේ ජීවාණු හරණ ක්‍රම අපට අධ්‍යයනය කිරීමේ පහසුවට අපි මේක බෙදලා තියෙනවා මෙන්න මේ විදිහට. ව්‍යුහාත්මක බෙදීමක් කරලා තියෙනවා. ජීවාණු හරණ ක්‍රම භෞතික ක්‍රම හා රසායනික ක්‍රම දෙකකට තියෙනවා. භෞතික ක්‍රම රසායනික. භෞතික ක්‍රම යටතේ අපිට තියෙනවා තෙත්තාපේදීම, වියලිතාපේදීම, පටල පෙරහන් භාවිතය, ඊට අමතරව පටල පෙරහන් භාවිතයෙන් පෙරීම, පාරජම්බුල විකිරණවලට භාජන නිරාවරණය කිරීම. මෙන්න මේවා භෞතික ක්‍රම. මේවා තමයි අපිට භෞතික ක්‍රම. අපි මේ හැම එකක් ගැනම විස්තරාත්මක අධ්‍යයනයක් කරනවා. අපේ විෂය නිර්දේශයේ තියෙනවා. ඊළඟට රසායනික ක්‍රම යටතේ මතක තියාගන්න එතිලීන් ඔක්සයිඩ්, ක්ලෝරින් ඩයොක්සයිඩ්, එතිල් ඇල්කොහොල් මේක භාවිතා කරනවා. මම හිතන්නේ මේ දවස්වල නම් අපේ හැම කෙනෙක්ම දන්නවා මේ දිනවල සාමාන්‍යයෙන් ඔය කාර්යාල ඒ වගේම මම්මාවත් ඒවා සේරම ජීවාණු හරණය කරන්න ගන්නේ එතිල් ඇල්කොහොල්. ඒක ජීවාණු රසායනික ක්‍රමයක් විදිහට අපි මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ. අපි දැන් මේ හැම ක්‍රමයක් ගැනම විස්තරාත්මකව අධ්‍යයනය කරනවා අපේ නිර්දේශය තුළ. අපි බලමු. තෙත්තාප ජීවාණු හරණය හොඳට තේරුම් ගන්න ඕනේ. තෙත්තාප ජීවාණු හරණය කිව්වහම මේක තෙත්තාපය දෙන්නේ ජල වාෂ්ප මගින්. ඒක හොඳට තේරුම් ගන්න. තෙත්තාපය දෙන්නේ ජල වාෂ්ප මගින්. ඒ කියන්නේ ජලය ඉහළ උෂ්ණත්වයකට නටවනවා. ඒකෙන් එන ජල වාෂ්ප පීඩනයක් යටතේ දෙනවා. අන්න ඒකයි මේකේ මූලධර්ම. එතකොට ඉහළ උෂ්ණත්වයක් දෙනවා. ඒ වගේම අධික පීඩනයක් දෙනවා. මේ දෙක මගින්ම සුද්ධ ජීවීන්ගේ තියෙන ප්‍රෝටීන දුෂ්ස්වභාවීකරණයට ලක් වෙනවා. ඒක තමයි මේකේ මූලධර්ම. සුද්ධ ජීවීන් සම්පූර්ණයෙන්ම දුෂ්ස්වභාවීකරණය. ඒ කට්ටියගේ ප්‍රෝටීන විනාශ වුණාම සුද්ධ ජීවියා මැරෙනවා. ඒකයි මේකේ තියෙන මූලධර්ම. අපි බලමු තෙත්තාප ජීවාණු හරණය. මෙන්න බලන්න. සුද්ධ ජීව විද්‍යාගාරවල තෙත්තාප ජීවාණු හරණය සඳහා භාවිතා කරන උපකරණය පීඩන තාපකය. මම තව මොහොතකදී මේක පෙන්වන උපකරණය. පීඩන තාපකය. එතකොට සුද්ධ ජීව විද්‍යාගාරවල මේ ජීවාණු තෙත්තාපය මගින් ජීවාණු හරණය කරන උපකරණය, ඒ සඳහා ජීවාණු හරණය කරන්න උපකරණය තමයි මතක තියාගන්න ඕන පීඩන තාපකය. පීඩන තාපකය. ඒක මතක තියාගන්න. ඊට පස්සේ බලමු මේ තත්ත්ව මොනවාද කියලා. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 121ක උෂ්ණත්වයක්. ඒ වගේම යටතේ වර්ග අඟලකට රාත්තල් 15ක පීඩනයක්. ජල වාෂ්ප මගින් ලබා දෙමින් ජීවාණු හරණය කරනවා. මෙතනදී ඒක හොඳට මතක තියාගන්න ඕනේ තත්ත්වය. උපකරණය අපි දන්නවා. උපකරණය තෙත්තාපය මගින් ජීවාණු හරණය කරන උපකරණය දැනගෙන තියෙන්න ඕනේ. ඒක මතකයේ තියෙන්න ඕනේ. පීඩන තාපකය කියලා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මේ උපකරණයේ තිබිය යුතු තත්ත්ව සෙන්ටිග්‍රේඩ් අංශක 121ක උෂ්ණත්වයේ ජල වාෂ්ප මගින් ලබා දෙන පීඩනය වර්ග අඟලකට රාත්තල් 15ක පීඩනයක් ලබා දෙන්න ඕනේ. ජීවාණු හරණය කරනවා. එතනදී ඇත්තටම ජලය රත් කරනකොට එන ජල වාෂ්ප තමයි පීඩනයක් යටතේ ඉන්නේ. ඒකෙදි ඉතින් අපි මොන වගේ ද්‍රව්‍යද මේකෙන් ජීවාණු හරණය කරන්නේ කියන එක බලමු ඊළඟට. මොන වගේ දේවල්ද මේකෙන් ජීවාණු හරණය බලමු. ඉහළ උෂ්ණත්වය හා පීඩනයට ඔරොත්තු දිය හැකි. එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 121ක උෂ්ණත්වයක්. ඉහළ උෂ්ණත්වය කියන්නේ. පීඩනය අපි දන්නවා.
ඉහළ පීඩනයක්. මේකට ඔරොත්තු දිය හැකි රෝපණ මාධ්‍ය ද්‍රාවණ සිරින්ජ සහ ඉදිකටු සෞඛ්‍ය උපකරණ ජීවාණු හරණයට පීඩන තාපක යොදා ගන්න. සාමාන්‍යයෙන් රෝහල් වලදී නම් ඒ රෝහල් උපකරණ තියෙනවා. ඉතින් මතක තියාගන්න අපේ පාසල් මට්ටමේදී මේ පීඩන තාපකය යොදාගන්නේ විශේෂයෙන්ම රෝපණ මාධ්‍ය ජීවාණු හරණයට. ඒක හොඳට මතක තියාගන්න. සුඩජීවීන් එතකොට මේකෙදි වෙන්නේ මම අර කලින් කිව්වා වගේ ප්‍රෝටීන් දුස්සභාවීකරණය වෙනවා. සුඩජීගේ ප්‍රෝටීන් කියන්නේ එන්සයිම ප්‍රෝටීන් සේරම විනාශ වෙනවා. ඔවුන් මැරිලා යනවා. මේ තියෙන පීඩන තාපකය. එතකොට දැන් මේ උපකරණේ මේ ක්‍රියාකාරීත්වයට අදාළ වීඩියෝ එකක් අපි නරඹමු. ඒකෙන් අවබෝධ කරගන්න පුළුවන් මේකේ ක්‍රියාකාරීත්වය. මේ තියෙන්නේ ඒකේ අපි අර පීඩන තාපකයක ඒ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අපි පෙන්눔 කරන්නේ ජල වාෂ්ප ඇවිදිලා පීඩනයක් යටතේ මේ අදාළ රෝපණ මාධ්‍ය ද්‍රාවණ වගේ දේවල් ජීවාණු හරණයට ලක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධ වෙනවා. දැන් අපි ඊළඟට බලමු අපි භෞතික ක්‍රමයේ යටතේ දෙවෙනි එක. මොකද්ද? වියලිතාප ක්‍රමය. වියලිතාප ජීවාණු හරණය. ඉතින් වියලිතාප ජීවාණු හරණය කිව්වහම මේ යටතේ ක්‍රම ගණනාවක් තියෙනවා. මේ යටතේ මොනවද ඒ ක්‍රම ගණනාවක් තියෙනවා. වියලිතාපේ අපිට වියලිතාපේ දෙන්න පුළුවන් කෙලින්ම මේ දැල්ලට අල්ලලා රත් කරන එක. ඒකත් ගන්න පුළුවන්. ඉතින් එක ක්‍රම ගොඩක් තියෙනවා. ඒ මොනවද වියලිතාප ක්‍රම ජීවාණු හරණ ක්‍රම මේ යටතේ තියෙන ඒවා පිළිබඳව අධ්‍යයනය කරමු. දැන් මෙතනදී විශේෂයෙන්ම තාප ස්ථායි දැන් වියලිතාප ජීවාණු හරණය කරන්නේ විශේෂයෙන්ම තාප ස්ථායි ද්‍රව්‍ය වෙන. ඒ කියන්නේ තාපය මගින් හානි නොවන. තාප ස්ථායි කියන්නේ ඒක තාපයට ඔරොත්තු දෙන ද්‍රව්‍ය තමයි ජීවාණු හරණය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම වීදුරු උපකරණ කිව්වහම අපට ගන්න පුළුවන් බෝතල්, පරීක්ෂණ නල, ප්ලාස්කු, පෙට්‍රිදීසි, පිපෙට්ටු, ආක්‍රමණ කටු, ආක්‍රමණ පුඩු, සැත්වැනි උපකරණ විශේෂයෙන්ම ශල්‍ය කර්මවලට භාජනය කරනකොට ඒ භාවිතා කරන උපකරණ ඒවා අපට ගන්න පුළුවන් ජීවාණු හරණය කරන්න පුළුවන් මේ ක්‍රමේ. ඉතින් වියලිතාප ජීවාණු හරණ ක්‍රම කීපයක් තියෙනවා කිව්වා. එකක් තමයි විවෘත දැල්ලට අල්ලලා ජීවාණු හරණය. ඔයාලා එක අපි සාමාන්‍යයෙන් අපේ විද්‍යාගාර තුල අපි සුදජීවීන් ආමුකුලනය කරන ආක්‍රමණ පුඩුව ජීවාණු හරණය කරන්නේ දැල්ලට අල්ලලා ඒක රතු වෙනකන් රත් කරනවා. ඒක වියලිතාප ජීවාණු හරණය කරන සරලම ක්‍රමය මේක. ඉතින් ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු, සැත් වැනි උපකරණ මේක දැල්ලට අල්ලලා රත් කරනවා. ඒක පෙන්눔 කරන්න පුළුවන් මේ විදිහට විද්‍යාගාරයේ තියෙන මේ උපකරණ භාවිතා කරලා මේ විදිහට අපිට ඒක ජීවාණු හරණය කරන්න පුළුවන්. ඒක සරලම ක්‍රමයක්. ඊළඟට බෂ්මීකරණය. මේ බෂ්මීකරණය කියන එක භාවිතා වෙන්නේ රෝහල් වල. විශේෂයෙන්ම රෝහල් වල මේ අපද්‍රව්‍ය ජීවාණු හරණය සඳහා මේ ක්‍රමය භාවිතා කරනවා. මේකෙදි මේ උඳුන් තියෙන්නේ. මෙතනදී කරන්නේ විවෘත දැල්ලෙන් දැවීම කරලා සුදජීවීන් සම්පූර්ණයෙන්ම අලු බවට පත් කරනවා. ඉතින් මේ බෂ්මීකරණයේදී ඒ සඳහා තියෙන විශාල ලෝහ වලින් හදලා තියෙන උඳුන් තියෙන්නේ ඒ රෝහල් වල නිකුත් වන ඒ නොයෙකුත් අපද්‍රව්‍ය. ඒ වගේ දේවල් පරිසරයට දාන්න බෑ. මොකද ඒ සුදජීවීන් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ඒවා කෙලින්ම දැල්ල කියන්නේ විවෘත දැල්ලෙන්
ඒවා ඔක්සිකරණය කරලා විනාශ කරන ක්‍රමයක් තමයි භස්මීකරණය. මෙන්න මේ වගේ උපකරණයක් තමයි ඒ සඳහා භාවිතා කරන්නේ. රෝහල් වල මේ විදිහට තමයි මේක අර සාමාන්‍යයෙන් ඒ සේරම අපද්‍රව්‍ය මේක ඇතුළට දානවා. දැන් සමහරලාට මගේ දුවලා පුතාලා දකින්න ඇති මේ දිනවල අර සමහර වෙලාවට අර මේ මිනි පුච්චන කොටත් අර ඒ අය ඇඳගෙන ඉන්න ඇඳුම් සේරම ගලවලා මේ වගේ උඳුන තුලට තමයි දාන්නේ. ඉතින් ඒ වගේ අර රෝහල් අපද්‍රව්‍යත් මේක ඇතුළට දානවා. ඇතුළට දාලා මේක ගින්දර නිකුත් කරලා සම්පූර්ණයෙන් ජීවාණුහරණය කරනවා. ඊළඟට උණුසුම් වායු ජීවාණුහරණය. උණුසුම් වායු ජීවාණුහරණය කියන ක්‍රියාවලියේදී එක අපි විද්‍යාගාර තුල භාවිතා කරනවා. මේ සඳහා උපකරණය තමයි උෂ්ණ වායු උඳුන උපකරණය. ඒක හොඳට මතක තියාගන්න. මේ සඳහා භාවිතා කරන්නේ උෂ්ණ වායු උඳුන. මේකේ උෂ්ණත්වයේ සෙන්ඩිග්‍රේඩ් අංශක 170ක උෂ්ණත්වයේ පැය 2ක් ජීවාණුහරණය. ඉතින් බොහෝ වෙලාවට මේක ගන්න ඉහළ උෂ්ණත්වයක් දෙන හින්දා තාපයට ඔරොත්තු දෙන තාප ස්ථායි ද්‍රව්‍ය ජීවාණුහරණය කරන්න තමයි ගන්න. විශේෂයෙන්ම වීදුරු උපකරණ. අපිට පේනවා වියලි වායු උඳුන කියන උපකරණේ සෙන්ඩිග්‍රේඩ් අංශක 170ක උෂ්ණත්වයේ පැය 2ක් පමණ. ඉතින් මේකෙදි ජීවාණුහරණය කරන්නේ අර මම කලින් කිව්වා වගේ වීදුරු උපකරණ තාපයට ඒ කියන්නේ තාපයට සංවේදී නැති ඒවා. තාපයට සංවේදී නැහැ. තාපය දුන්නා කියලා විනාශ වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ජීවාණුහරණය කරන්න භාවිතා කරනවා. මේ තියෙන්නේ ඒ වියලි වායු උඳුන කියන එක උෂ්ණ උඳුන මේ තියෙන්නේ මේ රූප රාමුවෙන් අපට පෙන්눔 කරන්නේ. ඊළඟට අපි බලමු අපේ සාමාන්‍යයෙන් එදිනෙදා දන්න පැස්ටරීකරණය. එතකොට මේ පැස්ටරීකරණය කියන එක තාපය යොදලා කරන එකක්. හැබැයි මෙන්න මේ පැස්ටරීකරණය කියන එක අපි සැලකුවොත් එහෙම නිෂ්පාදිතයක පෝෂක අන්තර්ගතයට රසයට හානියක් නොවන විදියට එතකොට දැන් බලන්න නිෂ්පාදිතයක නැත්තම් ඒ අපි ගන්න ආහාරයක රසයට පෝෂණ ගුණයට වයනයට හානියක් නොවන පරිදි සුද්ධජීවීන් සමූලය සුද්ධජීවීන් විනාශ කරනවා. බොහෝ වෙලාවට ඔවුන්ගේ වර්ධක අවස්ථාව විතරයි විනාශ වෙන්නේ. බීජාණු විනාශයට ලක් වෙන්නේ නැහැ. ඉතින් වර්ධක අවස්ථාව විනාශ වන ඉතින් මේක ඇත්තටම ගත්තොත් ජීවාණුහරණයක් තමයි. නමුත් මේක අර්ධ ජීවාණුහරණයක්. පැස්ටරීකරණයෙන් ජීවාණුහරණය කරන ඒවා කල් තබා ගන්න නම් ශීතකරණය තුල තබා ගැනීම අවශ්‍ය වෙනවා. ශීතකරණ තුල. ඉතින් අපි මතක තියාගන්න ඕන. ඉතින් මේකෙදි වර්තමානයේදී අද අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි පැස්ටරීකරණය කරපු කිරි පැස්ටරීකරණය කරනවා. ඉතින් පැස්ටරීකරණය කරපු කිරි අපි කල් තබා ගන්නේ එක්කෝ නිවසේ නැත්නම් කඩවල් වල මේවා කල් තබා ගන්නේ ශීතකරණ තුල තියලා. මොකද මේකෙදි අර්ධ ජීවාණුහරණයක් වෙන්නේ. සුද්ධජීවීන්ගේ වර්ධක අවස්ථාව විනාශ වුණාට බීජාණු විනාශ වෙන්නේ නැහැ. කිරි පැස්ටරීකරණය කරනවා. විශේෂයෙන් ඊට අමතරව බියර් වර්ග වයින් වගේ දේවලුත් එහෙම කරනවා. පැස්ටරීකරණය කරන ක්‍රම දෙකකට ඒක මතක තියාගන්න ඕන. එකක් තමයි ඉහළ උෂ්ණත්වයේ නැත්නම් අධි උෂ්ණත්වයේ කෙටි කාලීන ක්‍රමය. එතන ඉහළ උෂ්ණත්වයක් දෙනවා. කෙටි කාලයක්. එතකොට ඒකට කියනවා high temperature short time කියලා. HTST කියලා. ඉහළ උෂ්ණත්වයක් කෙටි කාලයක් තුල. සෙන්ඩිග්‍රේඩ් අංශක 72ක උෂ්ණත්වයේ කාලය තප්පර 15යි. ඒක තමයි පැස්ටරීකරණය කරන එක ක්‍රමයක්. ඉහළ උෂ්ණත්වයක් කෙටි කාලයක්. ඊළඟ එක තමයි අඩු උෂ්ණත්වය දීර්ඝ කාලීන. එතන low temperature long time කියන එක LTLT කියලා තියෙන්නේ. උෂ්ණත්වයේ සෙන්ඩිග්‍රේඩ් අංශක 63ක කාලය මිනිත්තු 30ක්. ඉතින් ඔන්න ඔය ක්‍රම දෙකෙන් පැස්ටරීකරණය කරන්න පුළුවන්. ඊළඟට තැම්බීම. ඔක සමහරු කියනවා තැම්බීම, සමහරු කියනවා ඔක නැටවීම කියලා. ඉතින් මෙන්න මේ තැම්බීම නැටවීම මගින් ජීවාණුහරණය කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ මගින් ජීවාණුහරණය කරනවා ශල්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය.
දැන් අපි දන්නවා ජලය සෙන්ඩේට්ටාන්සක 100 වගේ උෂ්ණත්වයට රත් කරනවා. ඒක තමයි. නටනතුරු රත් කරනවා. නටනතුරු රත් කරලා කරන ජීවාණුහරණයක්. ඒක අපි නිවෙස්වලත් කරනවා. මේ තැම්බීම මගින් නැටවීම මගින් ජීවාණුහරණය කරනවා කුඩා ළමයින්ගේ කිරි බෝතල්, සූප්පු. ඒවා ජීවාණුහරණය කරන්නේ නැටවීම. ඊට අමතරව මේක රෝහල් වලත් කරනවා. රෝහල් වල ශල්‍ය උපකරණ. ඉතින් අවසැත්ත වගේ උපකරණ, අදශ්චර්මීය සිරින්ජ, කතුරු, ඒ වගේ දේවල් ජීවාණුහරණය කරන්න මේ ක්‍රමය භාවිතා කරනවා. ඊළඟට අපි ගත්තොත් පෙරීම. ඉතින් මේ පෙරීම හැබැයි කරන්නේ මෙතන තේරුම් ගන්න ඕනේ මීට කලින් කියපෙව්වා සාමාන්‍යයෙන් අර අපි කිව්වේ තෙත් තාපේ ඒ උෂ්ණත්වයේ දුන්න. වියලි තාපේ ඒ උෂ්ණත්වයේ දුන්න. පැස්ටරීකරණේ ඒ උෂ්ණත්වයේ දුන්න. නමුත් සමහර දේවල් තියෙනවා අපි එදිනෙදා භාවිතා කරනවා අපිට උෂ්ණත්වයේ දෙන්න බෑ. මොකද ඒවා රත් කළොත් ඒවා විනාශ වෙනවා. ප්‍රෝටීන් ගුණහානි වෙනවා. එන්සයිම විනාශ වෙනවා. ඉතින් සමහරක් ඒවා තියෙනවා තාප අස්ථායි. තාපයට අධික ලෙස සංවේදී. මෙන්න මේ තාපයට සංවේදී වගේ දේවල් ජීවාණුහරණය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි පෙරීම. මේ සඳහා අපි යොදා ගන්නවා පටල පෙරහන් කියන උපකරණය. පටල පෙරහන්. මේ පටල පෙරහන් මගින් මේ පටල පෙරහනේ ඇත්තටම සිදුරු වල ප්‍රමාණය අපි සැලකුවොත් එහෙම ඊටාම කුඩා සිදුරු මයික්‍රෝමීටර් සාමාන්‍යයෙන් 0.01 සිට මයික්‍රෝමීටර් 0.45 දක්වා ප්‍රමාණයේ සිදුරු තියෙන පටල පෙරහන් භාවිතා කරලා ජීවාණුහරණය කරන්න පුළුවන්. ඉතින් බොහෝ වෙලාවට අර තාප සංවේදී කියන්නේ එන්සයිම වෙන්න පුළුවන්. එන්සයිම වෙන්න පුළුවන්. සමහරලාට ප්‍රතිජීවක වෙන්න පුළුවන්. විටමින් වෙන්න පුළුවන්. එන්නත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ජීවාණුහරණය කරන්න හොඳම ක්‍රමය තමයි මේ පෙරීම. පටල පෙරහන්. මොකද මේවා අපට බෑ වෙනත් ක්‍රමවලින් ජීවාණුහරණය කරන්න. ඊළඟට මේ සිදුරු වල ප්‍රමාණය අපි කිව්වා මේ තියෙන්නේ උපකරණේ අපට දීලා තියෙන. ඊළඟට පාරජම්බුල විකිරණ. පාරජම්බුල විකිරණ මගින් ජීවාණුහරණය තියෙනවා. UV විකිරණ කෙලින්ම සුදජීවීන්ගේ DNA විනාශ කරලා ඔවුන් විනාශ කරනවා. ඒ කියන්නේ UV කිරණ වදින්ද සලස්සලා ඔවුන්ගේ DNA වලට හානි කරලා ඔවුන් විනාශ කරනවා. මේ තියෙන්නේ පාරජම්බුල කිරණ. ඒක බොහෝ වෙලාවට ජීවාණුහරණය කරන්නේ විශේෂයෙන් මේ පාරජම්බුල කිරණ ශල්‍යාගාර වගේ දේවල් ජීවාණුහරණය. ජීවාණුහරණයේ රසායනික ක්‍රම. ජීවාණුහරණයේ රසායනික ක්‍රම අපි මොනවද කියන එක අපි බලමු සලකලා. ජීවාණුහරණ රසායනික කාරක මොනවද? ජීවාණුහරණය කරන්න තියෙන රසායනික කාරක මොනවද? අද අපි මෙන්න මේවා වර්තමානයේ භාවිතා කරනවා. මෙන්න මේ අද ව්‍යසනයට අද COVID-19 කියන ව්‍යසනයේ යටතේ අද බොහෝ වෙලාවට මේ රසායනික කාරකය ජීවාණුහරණය කිරීම සඳහා භාවිතා කරනවා. මේ රසායනික කාරක තමයි ජීවාණුහරණය කරන එතිලීන් ඔක්සයිඩ්. මේක එතිලීන් ඔක්සයිඩ් වායුවක්. විශේෂයෙන්ම රෝහල් වල ඇඳන් ජීවාණුහරණය කරන්න මේක භාවිතා කරනවා. සුද්ධජීවීන් ඔවුන්ගේ බීජාණු පවා විනාශ වෙනවා. හොඳින් විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. මේ පින් අන්ත බීජාණු සුද්ධජීවීන් විනාශ කරයි. අන්ත බීජාණු සුද්ධජීවීන් විනාශ කරයි. විනිවිද යාමේ හැකියාවක් තියෙන හින්දා අර රෝහල් වල තියෙන මෙට්ට ජීවාණුහරණය කරන්න. ඒ වගේම ක්ලෝරින් ඩයොක්සයිඩ්. ඔයාලා මතක තියාගන්න ඕන ක්ලෝරින් ඩයොක්සයිඩ් උත් භාවිතා කරනවා. ඒ වගේම එකක්. ඒ වගේම මෙන්න මේ අපි අහලා තියෙනවා ප්‍රශ්න ටිකක්. දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්න මම අවසාන පාඩමේදී මේවට පිළිතුරු බලාපොරොත්තු වෙනවා. අවසාන පාඩමේදී මේවට පිළිතුරු. ඒ වගේම මේ ඊළඟ ප්‍රශ්නේ මේකත් අපිට පිළිතුරු අවසාන පාඩමේදී අපි බලාපොරොත්තු වෙනවා. දුවලා පුතාලා මේවට ප්‍රශ්න වලට පිළිතුරු සපයයි කියලා. සුද්ධජීවීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ. ඉතින් මේකෙන් අහනවා ඊළඟට සුද්ධජීවීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ වර්ණ ගැන්වීම. ඇයි අන්වීක්ෂීය පරීක්ෂණ සඳහා වර්ණ ගන්වන්නේ? අපෙන් අහන ප්‍රශ්නය. මොකද බැක්ටීරියා හරහා ආලෝකයේ විනිවිද යනවා. ඒක තමයි වර්ණ ගන්වන්නේ. සරල වර්ණ ගැන්වීමේ ක්‍රමය අපිට විෂය නිර්දේශයේ තියෙනවා. සරල වර්ණ ගැන්වීම. මේ සරල වර්ණ ගැන්වීම සඳහා
ප්‍රධාන පියවර කීපයක් තියෙනවා. පළවෙනියෙන්ම තමයි බැක්ටීරියා අඳුනක් පිළියෙල කිරීම. ඒක කරන්නේ මේ විදිහට අපිට මුදවාපු කිරි හෝ යෝගට් අපිට ද්‍රව මාධ්‍යයක් තුනීවට දුන්නට පස්සේ වීදුරු කදාවක් මත අපි පතුරෝලා තුනී ස්තරයක් හදා ගන්නවා. ඒක තමයි බැක්ටීරියා අඳුනක් කියන්නේ. ඒක පළමුව වාතයේ වේලනවා, දෙවනුව අර දැල්ලට ඉහලින් එහා මෙහා ගෙන යමින් තිර කරනවා. ඊළඟ ඒක වර්ණකයේ මෙතිලීන් බ්ලූ වර්ණකයේ යොදලා අපි තප්පර 30ක් 60ක් වගේ කාලයක් තියෙනවා. මොකද එතකොට බැක්ටීරියා සෛල බිත්ති වර්ණ ගැන්වෙනවා. ඉන්පසු ජලයෙන් සෝදලා හරිනවා. අතිරේක වර්ණක අයින් වෙලා අපට බැක්ටීරියා ඊළඟට අහනවා අපි හොඳ ප්‍රශ්නයක් මේකෙන්. ඇයි මේ මෙතිලීන් බ්ලූ වර්ණක ගන්නද බැක්ටීරියා අඳුනක් අන්වීක්ෂණ අධිබලය යටතේ පරීක්ෂා කිරීමේ අරමුණ? ඇයි මේ බැක්ටීරියා අඳුනක් පරීක්ෂා කිරීමේ අරමුණ? බැක්ටීරියා සෛලවල හැඩය නිරීක්ෂණය කරන්න. දැන් මම විශ්වාස කරනවා මේ දුවලා පුතාලට මේ අද දිනේ කරපු මේ එකකයට අදාළ කොටස් තේරුම් අරගත්තා කියලා. ඊට අදාළ පිළිතුරුත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉදිරියේදී මේ එකකයට අදාළ අනෙක් පාඩම් ඉදිරි දිනේදී අපි සාකච්ඡා කරනවා.